Okay children, let's continue. අපි continue කරමු. මුල පාඩම මතක් කිරීමක් කරේ. දැන් අපි බලමු අද අපේ discussion එක කොතෙන්ටද යන්නේ කියන කාරණාව. අපේ අවසානම conjunctions ටිකක් තියෙනවා. ඒ conjunctions වල තියෙන වචන දෙක බැගින් තියෙනවා. First one either or. මේක either or කියන්නත් පුළුවන්. either or එහෙම නැත්නම් either or. ඒක ගැටලුවක් නෙවෙයි. සමහරට ඉස්කෝලේ මේක either or කියලා කියන්නේ ගැටලුවක් නෑ. මේක either or කියලා ප්‍රොනවුන්ස් කරන්න පුළුවන්. next one ඒකේ නෙගටිව් එක තමයි මොකද්ද? neither no එහෙම නැත්නම් neither no එහෙම නැත්නම් neither no. yes. neither no කියන්නත් පුළුවන් මේකට ගැටලුවක් නෑ. ඔය ප්‍රොනවුන්ස් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. next one both and. both and. and the last one not only but also. conjunctions හතරක් තියෙනවා. we call them correlative conjunctions. ඒක දුර අපි දැනගන්න අවශ්‍ය නැහැ. මේ conjunction එක අපිට පුළුවන් නම් පාවිච්චි කරන්න මේ වගේ වාක්‍යයක් හදන්න පුළුවන් නම් ඒක තමයි මෙතනදී අපේක්ෂා කරන්නේ. හරි. එhmenan අපි මුල පළවෙනි conjunction එක බලමු. මේ either or කියන conjunction එක. yes, let's start with either or. either or කියන conjunction එකෙන් අපි ආරම්භ කරමු. sorry. right. either or කියන conjunction එකෙන් ආරම්භ කරමු. මේක grade 9 වලදී මම හිතනවා ඔයගොල්ලන්ට ඉගෙනුවා. when you were in grade 9 your teacher discussed this lesson with you, this conjunction with you. either or කියන මේ conjunction එක ඔයාගේ teacher discuss කරන්න ඇති. either or මතකද එදා discuss කරපු මේ conjunction එක මේකෙන් මොකද්ද කියවෙන්නේ? either or කියන එකෙන් මොකද්ද කියවෙන්නේ? මතකයිද? පොඩ්ඩක් කියන්න බලන්න. either or එකෙන් මොකද්ද කියවෙන්නේ? either or එකෙන් කියන්නේ මොකක්ද? යම් තෝරා ගැනීමක්. either or කියපු ගමන් අපි තෝරගන්න ඕනේ. මොකක්ද තෝරගන්න ඕනේ? දෙකකින් එකක්. දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්. අවස්ථා දෙකකින් එකක්. ක්‍රීඩා දෙකකින් එකක්. පොත් දෙකකින් එකක්. විනෝදාංශ දෙකකින් එකක්. ස්ථාන දෙකකින් එකක්. අන්න ඔය විදිය දෙකකින් එකක් විතරයි බේරෙන්නේ. අනික බේරෙන්නේ නැහැ. දෙකකින් එකක් විතරයි. අපි කියන්නේ දෙකෙන් එකක් බේර ගන්නවා කියලා නේ. දෙකෙන් එකක් බේර ගන්නකොට අනිවාර්යෙන් දෙකකින් එකක් බේරනවමයි. දෙකෙන් එකක්වත් බේරෙන්නේ නැතුව තියෙන්නෙත් නැහැ. දෙකම බේරෙන්නෙත් නැහැ. මම කියපුවා තේරුණාද? දෙකෙන් එකක් බේර ගන්නවා කියලා කියන්නේ කොහොමද නැද්ද කියලා නේද? අන්න හරි. එහෙමනම් අපි බලමු. හැබැයි මේකේ භාවිතය පොඩ්ඩක් අපිට පුළුවන් මෙයාගේ positions කීපයක් තියෙනවා. මේ correlative conjunctions වල positions කීපයක් තියෙනවා. දැන් if නම් එක්ක වාක්‍ය මුලට. එහෙම නැත්නම් ඒ වාක්‍යය ඇදගෙන ගිහිල්ලා වාක්‍ය දෙවෙනියට ඒතකොට මැදට. conjunctions අනිත්ව මුලට හෝ මැදට පුළුවන්නේ. මෙයාව වාක්‍යයේ තැන් කීපයක පුළුවන්. එහෙනම් correlative conjunctions come in several positions in one sentence. එක වාක්‍යයක මෙයා positions කීපයකට එන්න පුළුවන්. හොඳයි. අපි හිතමු බලන්න ඒ positions ටික මම දැන් කියන්නම්. right. අපි මෙහෙම කියමු. Yes, children, would you like to read now? You can play either volleyball or cricket. Yes, children, you can play either volleyball or cricket. මොකද්ද මේ වාක්‍යයෙන් කියවෙන්නේ? You can play කියන තැනට යනකම් වාක්‍ය නිරවුල් වාක්‍යයක්. වාක්‍ය නිරවුල්. You can play. Yes.
yes ඔයාට පුළුවන් මොනවද කරන්න පුළුවන් වොලිබෝල් නැතිනම් ක්‍රිකට්. අන්න හරි ඔයාට පුළුවන් වොලිබෝල් හෝ ක්‍රිකට් සෙල්ලම් කරන්න නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් දැන් ඔයා කිව්වොත් එක්කෙනෙක් වෙන්න පුළුවන් ගොඩක් වෙන්න පුළුවන් නේ ඔයාට පුළුවන් වොලිබෝල් හෝ ක්‍රිකට් සෙල්ලම් කරන්න එහෙනම් ඔයාට පුළුවන් සෙල්ලම් කරන්න කියලා අපි කියන්න ඕනේ කලින් you can play එතන ගැටලුවක් වෙන්නේ නැහැ නේ අපිට එහෙමනම් මෙතන අපි either or එකට හිර කරන්න ඕනේ දැන් මම හිර කරනවා කියන වචනේ පොඩ්ඩක් පාවිච්චි කරන්න either or එකට හිර කරන්න ඕනේ ක්‍රිකට් වොලිබෝල් කියලා දෙන්නව පැහැදිලිද is it clear yes is it clear Yes, sir. Yes, sir. Clear. right okay you can play either volleyball or cricket දැන් ඔයාට මේ දෙකම බෑනේ ඔයා එකක් තෝරගන්න ඕනේ ඔයාට පුළුවන් සෙල්ලම් කරන්න volleyball හෝ cricket නැත්නම් ඔය සිංහලෙන් කියද්දි පොඩ්ඩක් වචන පටල ගන්නවා අපි ඔයාට පුළුවන් volleyball හෝ cricket සෙල්ලම් කරන්න එහෙනම් දෙකෙන් එකයි ඔයා කරන්න ඕනේ හරි අපි ඔන්න either or දාපු තැන එතන වෙනස් හරි දැන් මේ වාක්‍ය බලන්න yes read now yes You can. You can You can play either play volleyball or run the 100 meter. meters 100 meters you can either play volleyball or run the 100 meters දැන් මොකද්ද මේ වෙලා තියෙන්නේ දැන් either or එකට හිර වුණේ කවුද මේ play volleyball උයි කවුද Run the 100 run the meters. 100 meters මේ දෙන්න තමයි either or එකට අපි හිර කරලා තියෙන්නේ දැන් මොකද්ද මේ වාක්‍යයේ අදහස what's the meaning you can either play volleyball or run the 100 meters yes ඔයාට පුළුවන් වොලිබෝල් සෙල්ලම් කරන්න හෝ මීටර් 100 ඔහො. yes බලන්න ක්‍රියාකාරකම් දෙකක් අස්සට අපි either or දාලා තියෙනවා you can හැබැයි මේ play කියන එකටත් මේ can තියෙනවා can play කියන එක ඒ වගේම can run හරිද මේ දෙන්නටම can එක ඉන්නවා හරිද ඒක කියන්න ඕනේ can play can run ඔයාට පුළුවන් එක්ක volleyball play කරන්න නැත්තම් 100 meters දුවන්න මීටර 100 දුවන්න ඔය දෙකම වාට කරන්න බෑ වාට දෙකෙන් එකක් කරන්න පුළුවන් එහෙනම් මෙතන either or කියන එකේ position එක වෙනස් ඔබට පුළුවන් දැන් බලන්න ක්‍රියාකාරකම් දෙකක් නෙමේ volleyball සෙල්ලම් කරනකොට සෙල්ලම් කරනවා play 100 meters play කරනවා නෙවෙයි දුවනවානේ run is it clear or not please tell me Clear, sir. Clear, sir. right okay thanks මෙතනදි වෙන්නේ මේ can play කියන එකයි can run කියන එකයි මේ දෙකටම can තියෙන නිසා can ගාවට either දානවා can either play or run yes can either play volleyball or කියලා I can ඕනේ or run the 100 meters you can either play volleyball or run the 100 meters right next one තව එකක් තියෙනවා
Yes, children, would you like to read? Either Nimal or you. Either Nimal or you can Either run the 100 meters. 100 Very good. බලන්න මෙතන either Nimal or you can run the 100 meters. බලන්න මෙතන either or එකට හිර වුණ දෙන්න කවුද? කවුද either or එකට හිර වුණේ? Nimal, you. මොකද්ද මෙතනදි කියවෙන්නේ? Either Nimal or you can run the 100 meters. නිමල්ට හෝ ඔබට පුළුවන් මීටර 100 දුවන්න. Oh, අන්න very good. දැන් අපි ක්‍රීඩකයෝ තෝරගන්නව නේද ස්පෝර්ට් මීට් වලට. දැන් නම් අපිට ඒක හීනයක් වෙලා නේද? ස්පෝර්ට්ස් මීට්. Either Nimal or you can run the 100 meters. නිමල්ට හෝ ඔබට පුළුවන් 100 meters දුවන්න. දැන් මේ වාක්‍ය තුනේදීම අපි තෝරා ගැනීම කරා නේද? මේක වොලිබෝල් හෝ ක්‍රිකට් තෝරගත්තා. මෙතනදී ක්‍රියාකාරකම් දෙකක්. play volleyball සහ run the 100 meters. මෙතන පුද්ගලයෝ දෙන්නේ Nimal or you. එතනදී either මුලට ආවා. මොකද Nimal can run the 100 meters කිව්වොත් වාක්‍යයේ කර්තෘ Nimal. You can run the 100 meters කිව්වොත් වාක්‍යයේ කර්තෘ you. එහෙනම් වාක්‍යයේ කර්තෘට either or නම් සම්බන්ධ කරන්නේ either මුලට වැටෙන්නම ඕනේ. Either Nimal or you can run the 100 meters. Right. මේක තව එකක් තියෙනවා. එකක් කියලා දෙන්න ඕනේ. දැන් මෙහෙම මේක මේ විදිහට කියලා දුන්නොත් තමයි ඔයගොල්ලෝ තාර්කානුකූලව හිතන්න පෙළඹෙන්නේ. අපි බලමු. Next one. Yes, children, would you like to read? You can play badminton in the playground. Yes, very good. Sorry, what වැරදීමක් වෙලා තියෙනවා. එතන either or නෙමෙතෙන්ට. Please read it again. නැවතත් කියන්න බලන්න. Please read it again. You can play badminton either in the badminton court or in the playground. Yes. දැන් මෙතන මොකක්ද වෙලා තියෙන්නේ? මෙතන either or එකට හිර වුණේ කවුද? either or එකට හිර වුණේ කවුද? the badminton court. badminton court. ඔබට පුළුවන් badminton සෙල්ලම් කරන badminton court එකේ Yes. අන්න හරි. That's the idea. Very good. මොකක්ද අදහස මේකේ? අයත් කියන්න බලන්න. කරන්න පුළුවන් ඔබට පුළුවන් බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න පුළුවන් බැඩ්මින්ටන් එකේ හෝ ඔව්. playground. playground එකේ. දැන් එතන කියන්නේ you can play badminton. ඔයාට පුළුවන් badminton සෙල්ලම් කරන්න. ගැටලුවක් නැහැනේ. ඔයත් එක්ක ඔයාට හෝ වෙන කාටවත් කියලා නැහැ. ඔයාට තමයි පුළුවන්. කියන ඔබට කිව්වොත් ඔබ දෙදෙනෙක් ඉන්න ඕනේ. කෙනෙක් තනියෙන් ප්ලේ කරන්නේ නැහැ නේ බැඩ්මින්ටන්. මෙහෙ ඉඳන් ගහලා ගිහිල්ලා අනිත් එක ආයෙ එහාට ගිහිල්ලා යාම ගහන්නේ නැහැ නේද? ඔව් එහෙම කරන්නේ නැහැ. ඒ හින්දා දෙන්නෙක් ඕනේ එතන. ඒතකොට you කියන්නේ එතන දෙන්නෙක්වත් ඉන්නවා කියලා අපිට තේරුම් ගන්න පුළුවන්. You can play badminton. You can play badminton either in the badminton court. badminton court එකේ හරි playground එකේ හරි ඔයාට පුළුවන් නේ badminton සෙල්ලම් කරන්න ඔයගොල්ලන්ට පුළුවන් නේ කියලා අපි කියනවනේ. එතකොට මෙතනදී අපි badminton court එක හෝ මොකද්ද කියන්නේ playground එක ඒ ස්ථාන දෙකකින් එකක් තෝරගන්න ඕනේ. ඇත්ත කතාව ඒකයි. දැන් මේකම පුළුවන් you can play badminton either in the badminton court or playground. in the කියලා දෙකක් ඕනේ නැහැ දාන්න. එහෙමත් පුළුවන් කරන්න. හැබැයි ගොඩාක් වෙලා තැන්වල කියලා දෙන්නේ in the කියලා දාන්න කියලා. ඔව්. දැන් ඒ වගේම තව දෙයක් කියන්න ඕනේ. මේ badminton court එක කියලා අපි කියන්නේ. volleyball court එක කියලා ළමයි කියන්න පුරුදු වෙනවා. CODE court කියලා කියන්නේ ලණුවට. ලණුවකට තමයි court එකක්. දැන්
පැහැදිලිවම ස්කවුටින් කෝඩ් එක ස්කවුට්ස්ලා ගාව තියෙනවා මේ ලණුවක් ඒක කෝඩ් එකක් ඒකෙන් ගැට වර්ග 600ක් විතර තියෙනවා බැඩ්මින්ටන් වල සෝරි මේ මොකද්ද මේ ස්කවුට්ස් වල ස්කවුටින් වල ඔයගොල්ලෝ දන්නවා ඇති කරන කට්ටිය මෙතන ඉන්නවනේ එහෙම තියනවා නේද Yes sir. yes දන්න කට්ටිය ඉන්නවා ඔය තියෙන්නේ මේ මොකද්ද පොස් පොත් පැකට් හොම කිකේ තියෙනවා නේද ඔව් එක එක ගැට වර්ග තියෙනවා මේ එහෙම ගොඩක් තියෙනවා ගැට වර්ග ඉතින් හොමම තියෙනවා ඉතින් අන්න එතනදි කියන්නේ කෝඩ් එක කියලා මේ තියෙන පැහැදිලි කෝඩ් යන්නේ කෝට් එකක් කෝට් බැඩ්මින්ටන් කෝට් කියලා කියන්නේ කෝට් කියන්නේ යම්කිසි මේ වෙන් කරපු භූමියකට කෝට් එක කියලා කියන්නේ ක්‍රීඩා සඳහා වෙන් කරපු භූමිය තමයි කෝට් එක කියලා කියන්නේ කෝඩ් නෙමෙයි you can play badminton either in the badminton court or in the playground ඔයාට පුළුවන් බැඩ්මින්ටන් ප්ලේ කරන්න එක්ක බැඩ්මින්ටන් කෝට් එකේ නැත්නම් ප්ලේග්‍රවුන්ඩ් එකේ එක්ක බැඩ්මින්ටන් කෝට් එකේ නැත්නම් ප්ලේග්‍රවුන්ඩ් එකේ එහෙමනම් මෙන්න either or භාවිතය අවස්ථා හතරකට අපිට ගෙනියන්න පුළුවන් yes is it clear now Yes sir. Yes sir. Clear, sir. right Yes, sir. very good Clear, sir. oh yes thank you දැන් මෙහෙමයි ඇත්තටම මෙතනදී තෝරා ගැනීම තමයි කරන්නේ දැන් ඔයාට පුළුවන් වොලිබෝල් හෝ ක්‍රිකට් ප්ලේ කරන්න එතනදී ප්ලේ කරන එක අපි තෝරගන්නේ නැහැ ඔයා තෝරගන්නෙත් නැහැ ප්ලේ කරන එක තෝරගන්නෙත් නැහැ තෝරගන්න වෙන්නේ වොලිබෝල් හෝ ක්‍රිකට් එහෙනම් you can play කියලා පටන් ගන්න ඕනේ අපි වාක්‍ය either volleyball or cricket මෙතනදී you තෝරගන්නේ ඔයා තෝරගන්නේ වොලිබෝල් හෝ තව එකක් හැබැයි තෝරගන්නවා මෙතනදී ක්‍රියාකාරකම් දෙක ක්‍රියාපද දෙක තෝරගන්න මෙතන තෝරගන්නේ ක්‍රියාපද දෙක play volleyball run the 100 meters ඒ නිසා තමයි you can either මෙතෙන්ට ගත්තේ අපි ඒක you can play either volleyball කියලා ගන්නෑ අපි මෙතන you can play either volleyball කියලා ගත්තොත් වැරදි you can play either volleyball or run the 100 meters කියලා වගේ කිව්වොත් වැරදි මේ බලන්න ක්‍රියාපද ය සමග එයා හිර වෙන්න ඕනේ either or එකට you can either play volleyball or run the 100 meters yes එතන එහෙමයි තියෙන්නේ එතකොට තුන්වෙනි වාක්‍යය මොකද either නිමල් or you can run the 100 meters එතන තෝරගන්න තියෙන නිමල් සහ you නම් වාක්‍ය පටන් ගන්න තැනම either දාන්න වෙනවා අපිට පටන් ගන්නකොටම තෝරගන්න වෙනවා either නිමල් or you can run the 100 meters නිමල්ට හෝ ඔබට පුළුවන් 100 meters දුවන්න එතන මෙතන 100 meters තෝරගන්න දෙයක් නැහැ can run දුවන එක තෝරගන්න දෙයක්වත් නැහැ පුද්ගලයෝ දෙන්න වාක්‍යයේ කතෘලා දෙන්න තමයි තෝරගන්න තියෙන්නේ ඇත්තටම බලුවොත් මෙතන වාක්‍ය දෙකක් තියෙනවා දෙක එකට කරලා මේ තියෙන්නේ නිමල් can run the 100 meters you can run the 100 meters දෙන්නම සුදුසුයි නම් එක්කෙනෙක් තමයි පුළුවන් වෙන්නේ මෙතන either නිමල් or you can run the 100 meters නිමල්ට හෝ ඔබට පුළුවන් 100 meters දුවන්න and the last one you can play badminton either in the badminton court or in the playground මෙතන you තෝරගන්නේ නැහැනේ අපි can play ඒක තෝරගන්නෙත් නැහැනේ badminton තෝරගන්නෙත් නැහැ අපි තෝරගන්නේ ස්ථානය ඒ හින්දා you can play badminton කියලා කොහොමත් අපිට කියන්න පුළුවන් ඔයාට පුළුවන් badminton සෙල්ලම් කරන්න badminton court එකේ හරි playground එකේ හරි එහෙනම් එතනදී either or එන්නේ වාක්‍යයේ අන්තිමට කම්ප්ලිමන්ට් එකට අපි වාක්‍ය අවසාන කොටසට කියන්නේ කම්ප්ලිමන්ට් එක කියන්නේ. ඒ කියන්නේ මේ වගේ ප්‍රිපොසිෂන් එකකින් පටන් ගන්න කොටස මම මුලම පාඩම් වල කිව්වේ for my father with our uncle. ඔය වගේ කොටසක් වාක්‍ය අගට එනව නේද? ඒකට කියන්නේ කම්ප්ලිමන්ට් කියලා. කම්ප්ලිමන්ට් එක. right. එහෙනම් මම හිතනවා ඊදෝ එක යම් තාක් දුරකට අපිට පුළුවන් වෙනවා කියලා. ඒ වගේම තව පොඩි නිවේදනයක් කරන්න තියෙනවා අපිට කරන්ට් එක නැති වේද දන්නේ නැහැ. ඒ වගේ ගැටලුවක් තියෙනවා ඉලෙක්ට්‍රික් බෝඩ් එකෙන් ඇවිල්ලා ඉන්නේ. එහෙම වුණොත් අපිට වෙන දවසක් දාගන්න වෙනවා. මොකද එක මේ පැත්ත එක ලයින් එකකට කරන්ට් එක කපලා තියෙන්නේ. පවර් කට් එකක් තියෙනවා. ඒගොල්ලෝ රිපෙයාර් එකක් කරන නිසා because there is a repair
now they have cut down the electricity supply. We don't know, I don't know whether they සර් will සවුන්ඩ් එකට දාගමුද පන්තියක්? ඔව් පුළුවන් ප්‍රශ්නයක් නෑ. අනිත් අය මොකද කියන්නේ? What do the others say? Tarushi? පුළුවන් sir. මටත් පුළුවන් සර්. ඔව් හරි. පුළුවන් sir. පුළුවන් sir. ගොඩක් කට්ටිය පුළුවන් පුළුවන් sir. කියනවා. Very good. Okay. පුළුවන් කියන කට්ටිය ගොඩක් ඉන්නවා. බෑ කියන කට්ටියත් කවුරු හරි ඉන්නවද බලමු. If anybody says no, everybody says yes. If anybody says no, කවුද කියන්නේ? no කියලා කියන කවුරු හරි ඉන්නවද? කීයටද? හොඳමද ප්‍රශ්නයක් ඒක? It's from Chamadita. What do you say? When would you like to start the class? කියනකො බලන්න. උදේ 8 to 10, from 8 to 10 8 10 බයිද? ඒ වෙලාවට පුළුවන් නම් සර්. දැස්නේ. ඔව්. පුළුවන් sir. ආ sir. ඔව් 8 to 10 පුළුවන් නේ. Chamadita පන්තියක් විතර සර්. yes. Chamadita is going to have a class at 10:30. Chamadita class එකක් තියෙන 10:30 වලට නේද? අනිත් අයට පුළුවන්ද? 8 10 පුළුවන්ද? From 8 to 10 පුළුවන්ද? පුළුවන් සර්. Right. පුළුවන් sir. කවුරු හරි බෑ කියලා කිව්වා. Please කාටද බැරි? මට සර්. ආයෙත් අර මොකද ගැටලුව? මැත්ස් ක්ලාස් එකක් තියෙනවා සර්. 8ටද පටන් ගන්නෙ? සර් එහෙනම් හවුස් ඔව් එකට සර්. දාගමුද? දැන් ප්‍රශ්නයක් නෑ හවස දාගත්තත්. නැත්නම් උදේ 6 8ත් ඕන නම් පුළුවන්. 6 to 8 ඒත් පුළුවන්. සර් හයයට කරමු එහෙනම්. උදේ 6 8 කරමුද? හා සර්. ආ සර්. හරි sir. ඔව් කවුරු හරි බෑ කියනවා නම් දැම්ම කියන්න. ආ 6ට ක්ලාස් එකක්ද? ඔව් සර් 4:00 ඉඳලා 6යි කාලේ ප්‍රන්සම්. ඒකට මේ සාමාන්‍යයෙන් 6ට ඒ ක්ලාස් එකෙන් ඉවත් වෙලා අපේ ක්ලාස් එකට එන්න පුළුවන් නේ? පුළුවන් වෙයි. පුළුවන් වෙයි නේද? සර් වෙලාවට 6:00 විතර වෙනවා. එහෙමත් වෙනවද? එහෙනම් හවස මොකද කියන්නේ? ඉක්මනට කියන්න ඕනේ. හවස මොකද කියන්නේ? හවස කරමු සර් එහෙනම්. සර් 3ට හවස ක්ලාස් 3 5 කරමුද? හවස 3ට ක්ලාස් එකක් කියලා ඔන්න ආයි කියනවා. ඉක්මනට කියන්න. එකට විතර කරමු සර්. 1 3 වගේ 1 to 3 ඔව් සර්. ඔව් සර් ඒ වෙලාව නම් පුළුවන්. චමුදිත වාට මොකද ගැටලුව? 1 3 ක්ලාස්ද? චතුර sorry. class. චතුර. එකේ ඉඳන් 3 වෙනකම් වාට ක්ලාස් තියෙනවා. එකට ක්ලාස් එකක් තියෙනවද කියන්න මට? නෑ පුළුවන්ද? පුළුවන් නේ. කාට හරි තියෙනවද එකට ක්ලාස් එකක්? සඳුදා කියන්නේ හෙට. ඕනේ හෙට නේ? ඔව් හෙට. ඔව් sir. හෙට tomorrow from 1 to 3 අපි ක්ලාස් එක දැම්මොත් කරන්න බැරි කට්ටිය කවුද ඉන්නේ කියන්නේ? ඒ වෙලාවට ක්ලාස් තියෙන කට්ටිය කවුද? ඉක්මනට කියන්න. මට. කාටද? sir දෙවමි. දෙව්මිනි. ඔයාලා ක්ලාස් එකක් තියෙනවද? ඔව් sir. එතකොට මොකද කරන්නේ? එහෙනම් මෙහෙම කරමු. එකම විසඳුම තමා උදේ 6ට ක්ලාස් එක දාමු අපි. එතකොට දැන් අර 6:00 විතර වෙනකොටවත් සම්බන්ධ වෙන්න පුළුවන් නේද? මේ පබසරායන් දහමි ඔයගොල්ලන්ට පුළුවන් නේද? මොකද මේක රෙකෝඩින් එකක් දාන හින්දා වෙන විසඳුමක් නෑ ඒකයි. පුළුවන් වෙයි නේද? කියන්න ඉක්මනට. පුළුවන් සර්. ඔව් ඉක්මනට කියන්න. right okay. දැන් මේ අපි බලමු ඉතින් කරන්ට් එක කැපුවේ නැත්නම් අද දවසේ කරගෙන යන්නත් පුළුවන්. right. අපි බලමු. එහෙමනම් අපි continue කරමු. let's continue. එහෙනම් හෙට ක්ලාස් එකක් තියෙනවා නම් තියෙන්නේ උදේ 6ට from 6 to 8.
උදේ 6 සිට 8 දක්වා. එහෙනම් ඒ අදහස පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. right, let's continue. බැරි වෙලාවත් කරන්ට් එක ගියොත් මට ඊට පස්සේ ඔයාලට කතා කරන්න බැරි වෙනවනේ. අනිවාර්යෙන් හෙට ක්ලාස් එක තියෙනවා කියන්නේ. හොඳයි, either or කියන එක එහෙමනම් අපි දන්නවා. right. ඔයගොල්ලන්ට පුළුවන් මේ either or එකෙන් ඔයාලගේ sentence එකක් හදලා කියන්න. සරල වාක්‍යයක්. ඔයාලා කැමති පොසිෂන් එකකට either or දාන්න. ඒ වාක්‍යය තුල ඔයාගේ අදහස අනුව ඔයා තෝරා ගැනීමක් කරනවනේ. yes, either or එකට පොඩ්ඩක් කියන්න බලන්න sentences ටිකක්. yes. පොඩ හිතලා බලලා මේ වාක්‍යය කියන්න. ගැළපෙන වාක්‍යයක් වෙන්න ඕනේ. yes. හරි, අපි either or මුලට අරගෙන බලමු. ඒ කියන්නේ වාක්‍යයේ කතුරුට දාලා ඉස්සලා කියන්න බලන්න. වාක්‍යයේ කතුරුට either දාන්න. දැන් මම ඕන උදාහරණයක් කියන්නම්. Yes, please read it now. කියවන්න බලන්න. Either your mother or father Your father or father has to come to the parents' meeting. Yes, has to come for the parents meeting. No, come to the parents meeting. What come up ne? Right. Either your mother or father has to come for the parents meeting. Right. මොකද්ද මේ කියලා තියෙන්නේ? Either your mother or father. Either your mother or father. බලන්න either එකට හිර වුණේ කවුද? අපි තෝරගන්න මේ දෙන්නන් එක්කෙනෙක් තමයි your mother or your father කියන්න ඕනේ. Your mother or father කියද්දි your කියන එක father ක් තියෙනවා. Either your mother or father has to come for the parents meeting. ඔයාගේ මොකද්ද කියවෙන්නේ මේ වාක්‍යයෙන් කියන බලන්න. What do you understand when you read this? Please tell me. Yes. Has to come කියන්නේ මොකද්ද? Has to come කියන්නේ එන්න වෙනවා. එන්න සිද්ධ වෙනවා. කියන අදහස. එහෙනම් කියන්න බලන්න. Yes. ඔයාගේ අම්මට හෝ තාත්තට parents meeting එක සඳහා එන්න සිදු වෙනවා. අන්න හරි. ඔයාගේ අම්මට හෝ තාත්තට parents meeting එක සඳහා එන්න සිදු වෙනවා. ඒකින් කියන්නේ මේ දෙන්නම එනවා කියලා. දෙන්නගෙන් එක්කෙනෙක්වත් එන්නේ නැහැ කියන්නේත් නැහැ. එක්කෙනෙක් එනවා. නේද? Either your mother, yes. Okay, and either your mother or father has to come for the parents meeting. හොඳයි, either මුලට දාලා කියන්න බලන්න වාක්‍යයක්. තව කෙනෙක් කියන්න බලන්න. අදහස් ඔන්න අවස්ථාව දීලා තියෙනවා. Yes. either මුලට දාලා කියන්න. ඔයා හරි මම හරි මේ වැඩේ කරන්න ඕනේ. අපි කියනවා නේද? නේද? ඔව් අක්කා හරි මම හරි මිදුල අතු ගන්න ඕනේ. උදේට ඔන්න ගෙවල් වල තියෙන ප්‍රශ්න නේද? ඔව් අම්මා හරි තාත්තා හරි උයයි ගෙදර. නේද? අපිට උයන්න වෙන්නේ නැහැ. අන්න ඔහොම හිතලා කියන්නකෝ බලන්න. ඒතකොට නිකන් මේ ඊද මුලට එනවා. නිකන් අංගම හිතන්න සිංහලෙන්. ඒතකොට නිකන් ඊද මුලට එනවා. Either you or your brother must join 100 running meters event. Aha, yes. Anna hari. Either sorry. Your brother or you must අපි කියමුකෝ participate කියලා. must run කියලා කියමු අපි. ගැටලුවක් නැහැ. Run the 100 meters. Yes. Either your brother, yes, now read it please. කියවන්න බලන්න මේක. Either your brother or you must run the 100 meters. Yes. මොකද්ද මෙතන කියන්නේ?
either your brother or you must run the 100 meters. මොකද්ද? Yes. ඔයාගේ සහෝදරයා හෝ ඔබ 100 meters දුවන්න ඕනේ. නේද? ඔයාගේ සහෝදරයා හෝ ඔබ. right. දෙන්නගෙන් එක්කෙනෙක් නේද? ඔව්. දැන් ගෙදර තියෙන්නේ එක මේ ෆෝන් එකයි නම් එහෙමත් වෙනව නේද? එක්ක අයියා හෝ මල්ලි දෙන්නගෙන් එක්කෙනෙක් තමයි ඔන්ලයින් යන්න පුළුවන්. නේද? අන්න එහෙමත් හිතන්න පුළුවන් වුණා. yes, another sentence please. තව වාක්‍යයක් කියන්න බලන්න. Either my brother or sister go to the town for my father will meet. To meet our father කියලා කියමු. සරලයින් අවසානට පටල ගන්න එපා. yes, sir. yes. sir මෙතන මේ either your brother or you කියලා මේ දාන්න ඕන අනිවාර්යයෙන්ම either you or your brother කියලා දාන්න ඕනද? ඔව් එතන මෙහෙම එකක් තියෙනවා. ඒකත් මම දැන් ඊළඟට කියන්න හිටියේ. දැන් මෙහෙමයි. දැන් ඕක පොඩි රීතියක් තියෙනවා. either කියන එකේ. දැන් either I or you කියන්නේ you or I. ඔබ හෝ මම. දැන් සිංහලෙන් නම් මම හෝ ඔබනේ කියන්නේ. ඒක සිංහලෙන් ඕන එකක් කමන්නේ හරිනේ. he or I or he නෙමෙයි. ඔහු හෝ මම කියන අදහස. දැන් එතන එහෙම එකක් තියෙනවා. දැන් එතන දැන් first person කියන්නේ උත්තම පුරුෂනේ මම සහ අපි කියන එක. එතකොට second person first person next. ඒ කියන්නේ මොකද්ද? second person first person next. එහෙම නැත්නම් third person first person next. ඒ කියන්නේ ප්‍රථම පුරුෂ හා මධ්‍යම පුරුෂ කියන ඒවා මුලට දානවා. උත්තම පුරුෂ තමයි ඊට පස්සේ දාන්නේ. ඕ කියලා කිව්වට පස්සේ. you or I, she or I. එහෙමයි දාන්නේ. එහෙම හැබැයි දැන් ස්පෝකන් ඉංග්‍රීසි වල අපි ඕක ගැටලුවක් නැහැ කොහොමද දැම්මා. අපි ඉංග්‍රීසි කතා කරනකොට ගැටලුවක් නැහැ. ලොකු ගැටලුවක් නැහැ. පැහැදිලිද? is it clear චතුර? Yes, what is this sentence? Read it now. Either my sister or brother goes to the town to meet our father. Yes. Either my sister or brother. එතනත් my brother ම තමයි මේ. දෙක my කියලා දෙකක් දාන්න ඕනේ. Either my sister or brother goes to the town to meet our father. දැන් ඔයගොල්ලෝ හිතයි මෙතන මේ දෙන්නෙක් ගැන කියනකොට මෙතන goes වෙන්නේ කොහොමද කියලා. නෑ දෙන්න එක්කෙනෙක් ටවුන්ට යන්නේ. දෙන්න එක්කෙනෙක් ටවුන් එකට යන්නේ. දෙන්නම යන්නේ. පැහැදිලිද? එක්ක my brother goes to the town. එහෙම නැත්නම් my sister goes to the town. ඒ නිසා අන්න එතනත් අපි කියලා දෙන්න ඕනේ. Either my sister or brother goes to the town to meet our father. හොඳයි මෙතන මෙහෙම වුණා නම් either my sister මම ඒකත් ලියලා පෙන්නන්න. අපි දැනගන්න ඕනේ දේවල්. right. Either my sister or brother නෙවෙයි. දැන් මම මෙතන දානවා I කියලා. දැන් මොකද්ද වෙන්න ඕනේ? Either my sister or I. Yes. Go. Yes. Goes වෙන්නේ go. Go to the town to meet our father. Either my sister or I go to the town to meet our father. මගේ sister or මම යනවා town එකට මගේ තාත්තව meet වෙන්න. එතනදී අපිට මේකේ තියෙනවා ආසන්නතා රීතිය කියලා එකක්. law of proximity කියලා කියලා දෙන්න යන්නේ නැහැ මම ඔයගොල්ලන්ට. ආසන්නතා රීතිය කියලා කියන්නේ ආසන්න පුද්ගලයාට අනුව තමයි ක්‍රියාපදේ අපි හදන්නේ. දැන් මෙතන ආසන්න පුද්ගලයා my sister නෙවෙයිනේ. I නේ ක්‍රියාපදේ ගාව ඉන්නේ I. එහෙනම් අයිට අනුව ක්‍රියාපදේ තමයි අපි දාන්නේ. අපි දෙන්නම ඉන්නේ වර්තමාන කාලේ. I වෙනුවට my sister මෙතෙන්ට ආවා නම් either I or my sister කිව්වොත් මෙතන මොකක්ද වෙන්නේ? Yes. Goes. Goes to the town to meet our father.
Okay, children, you have to join again. I join in. Please join again. We will be off now.